දුකෙන් ගියේ. ඔව් යේසුස් වහන්සේ මෙතන ඇවිල්ලා අහනවා සදාකාලික ජීවනය ගැන. යේසුස් වහන්සේ දැන් කියනවා ලියවිල්ලේ මොනවද කියන්නේ? දසපන්තේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේට ගෞරවය කරන්න, කාමවිච්ඡාචාරය නොකරන්න, බොරු නොකියන්න, සොරකම් නොකරන්න. ඔව් ඉතින් කියනවා මම කුඩා අවදිය පටන් මේ දේවල් ආරක්ෂා කරනවා. ඔව් මේ දේවල් තුල ජීවත් වෙන කෙනෙක්. මම කුඩා අවදිය පටන් මේ දේවල් ආරක්ෂා කරනවා. මට මොකක්ද අඩු? නමුත් ජේසුස් වහන්සේ කියනවා නුඹ සන්තක සියල්ල දිලිඳුන්ට දීලා මා අනුව එන්න. යේසුස් වහන්සේ කිව්වේ ඔහුට තිබෙන හැම දෙයක්ම දිලිඳු මිනිස්සුන්ට බෙදලා දීලා උන්වහන්සේ අනුව එන්න නෙමෙයි. යේසුස් වහන්සේ වෙන දෙයක් නෙමෙයි කිව්වේ. යේසුස් වහන්සේ දැන් කිව්වේ යේසුස් වහන්සේ දැන් කියනවා වස්තුවට දෙවියන් වහන්සේලාට ප්‍රේම කරන්න බෑ. ඔව් එච්චට පොසත් යෞවනේ ඔව් දෙවියන් වහන්සේට දිය යුතු ස්ථානය ඔව් දෙවියන් වහන්සේට නොදුණු කෙනෙක්. ඔව් ව්‍යවස්ථාව ආරක්ෂා කළා. නමුත් ඔහුගේ කාලය ඔව් දෙවියන් වහන්සේට නොදුන්නා වෙන්න පුළුවන්. උන්වහන්සේ කියන නුඹට එකක් අඩුයි. නුඹ සන්තක සියල්ල දිලිඳුන්ට දීලා මා අනුව එන්න. මොකද වස්තුවට දෙවියන් වහන්සේලාට ප්‍රේම කරන්න බෑ. ඔව් විතරයි දුකෙන් ගියේ. ඔව් යේසුස් වහන්සේගේ ඒ කීමට ඔහුට අවනත වෙන්න බැරුව ගියා. කීකරු වෙන්න බැරුව ගියා. ඔව් ඒ නිසා ඔව් කුමක්ද කළේ? ඔව් දුකෙන් ගියා පිළිතුරක් නැතුව. නමුත් උන්වහන්සේ වෙතට ආව සුද්ධ ලියවිල්ල තුල දකින්න එකම තැනැත්ත ඇවිල්ලා ඔව් විතරයි ඔව්ට විතරයි ඉස්සතින් ගියව එකම තැනැත්තා වෙන කිසිම කෙනෙක් උන්වහන්සේ වෙතට ආවද ඉස්සතින් ගියේ නෑ. යේසුස් වහන්සේගේ ප්‍රේමය අත්දැක්කා. යේසුස් වහන්සේගේ සුවය අත්දැක්කා. යේසුස් වහන්සේගේ සමාදානය අත්දැක්කා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ ලූක්තුමාගේ සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් වූ සාකුස් නම් පෝසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්න සෙවීය. දැන් මෙතන සඳහන් කරනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල් වෙද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක්. මේ සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් කියලා කියන්නේ ආදායම් බදු අය කරන කෙනෙක්. නමුත් අද කාලේ අපි බැලුවොත් එහෙම සමහරවිට ගිනි පොලියට සල්ලි දෙන අය ඉන්නේ. ඒ කියන්නේ අසාධාරණ විදියට මිනිස්යන්ගෙන් සූරා කන අය ඉන්න එවැනි කෙනෙක් තමයි මේ සාකස් කියනෝ මේ මිනිසයා. ඔ සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක්. සුංගම් දුන්නේ නැත්නම් ඒ මිනිසයාට අදන්තේට්ටම් කරලා හරි ආදායම් බදු ගන්නවා. ඊටා දරුණු මිනිසෙක්. නමුත් සුංගම් අය කරන්නගේ ප්‍රධානියෙක් පෝසත් මිනිසෙක්. නමුත් ඔහුට ආසාවක් ඇති වුණා ජේසුස් වහන්සේ කවුද කියලා දැනගන්න. මොකද ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අපේ ජීවිතේ හැම කෙනෙකුගේම තියෙන හිස් භාවයක්. යේසුස් වහන්සේ පිළිගන්න ප්‍රථමයෙන් මම ළඟදී කෙනෙකුට මම කතා කළා. ඔව් ඇවිල්ලා වෙන ආගමකට අයිති කෙනෙක්. ඔව් දෙවියන් වහන්සේව හඳුනන්නේ සෝභා ධර්මයේ කියලා. නමුත් ඔහුට මම දෙවියන් වහන්සේ කියන්නේ කවුද? මනුෂ්‍යර සිදුවේ තිබෙන්නේ කුමක්ද කියන එක මම ඔහුට පහදලා දුන්නා. මොකද මේ මනුෂ්‍යයා පොසතෙක්. නමුත් මේ මනුෂ්‍යගේ ජීවිතයේ තියෙන හිස්කමක්. අපි යේසුස් වහන්සේ පිළිගන්න ප්‍රථමයෙන් අපේ ජීවිතය තුළ තිබුණ හිස්කමක්. කොහොමද හිස්කම අපි දැනගත්තේ? අපි කොච්චර ප්‍රීතියෙන් හිටියත් අපි කොච්චර සතුටෙන් සිටියත් අපිට මොන දේ තිබිලා අපි පිරී සිටියත් අපේ ජීවිතේ එනවා හිටපු ගමන් අద్භූත පාළුවක්, තනිකමක්, හිස්කමක්, එපා වෙන ස්වභාවයක්. මේක මුළු මිනිස් සංගතියේ පුරාම තිබෙන දෙයක්. මුළු මිනිස් සංගතියේ පුරාම මේක තිබෙනවා. මේක ඇති උනේ කවදද? මේක ඇති උනේ ඒ දනුවේදී. මුල් මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච මොහොතේදී දෙවියන් වහන්සේ කිව්වා උයන මැද ගහක් තියලා ඉඳන් කිව්වා මේ ගහේ ගෙඩි කන්න එපා. මිනිසයා දෙවියන් වහන්සේගේ හඬට අකීකරුව පිටස්තර කෙනෙකුගේ හඬට කීකරුව කුමක්ද කරේ? දෙවියන් වහන්සේ නොකන්න ආඥා කළ ගහෙන් ගෙඩි කෑවා. දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා.
ඒ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම අද මුළු මිනිස් සංගතිය පුරාම තියෙන එක තමයි අධ්‍යාත්මයේ හිස්කම. ඒක අද මිනිස්යාව මොන ආකාරයෙන් ගොත්කම දීලා මිනිස්යාට මොන දේ දීලත් මිනිස්යාව ගොඩ නැගුවත් වැඩක් නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරී, මිනිස්යාගේ අධ්‍යාත්මයේ තිබෙන හිස්කම නැති කරන්න ඕනේ. අධ්‍යාත්මයේ තිබෙන හිස්කම මනුෂ්‍යයා සම්පූර්ණත්වයට පැමිණෙන්නේ මේ අධ්‍යාත්මයේ තිබෙන හිස්කම සම්පූර්ණ වෙන්න ඕනේ. මේක සම්පූර්ණ වෙනතුරු මනුෂ්‍ය ඇවිල්ලා අසම්පූර්ණ මිනිසෙක්. මනුෂ්‍ය ඇවිල්ලා අසම්පූර්ණ මිනිසෙක්. මොකද මේ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම මුළු මිනිස් සංගතිය පුරාම තිබෙනවා. ඉතින් මම ඔහුට ඉඳන් කිව්වා ඒකට කරන්න ඕනේ කුමක්ද? ඒකට කරන්න ඕනේ මේ හිස්තැනට ආරාධනා කරන්න ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඒක තමයි අපි ජේසුස් වහන්සේ අපේ ජීවිතේ පෞද්ගලික ගැලුම්කාර වශයෙන් පිළිගන්නවා කියලා කියන්නේ. අපි ක්‍රිස්තුස් වහන්සේට හිස්තැනට ආරාධනා කළාම ඒ හිස්තැනේ රික්තකය, ඒ අඩුතැන ජේසුස් වහන්සේගෙන් සම්පූර්ණ වෙනවා. ජේසුස් වහන්සේගෙන් සම්පූර්ණ වුණාම අපි සම්පූර්ණ මනුෂ්‍යයන් බවට පත් වෙනවා. ඒ තාක් අපි ඇවිල්ලා හිස්කමට පත් වුණා වූ අසම්පූර්ණ මනුෂ්‍යෝ. ප්‍රියාදර සහෝදරයා සහෝදරී, මේ සාකස් කියන මනුෂ්‍යයත් ඒක උඩ පෝසත්. ඔහුට මිනිස් බලය තිබෙනවා, ඔහුට ධන බලය තිබෙනවා, ඔහුට හැම දෙයක්ම තිබෙනවා. නමුත් ඔහුගේ ජීවිතයේ හිස්කම තිබෙනවා. ඔහුට ඉතුණා යේසුස් වහන්සේ කවුද කියලා දැනගෙන. ඒ ඕව අහලා තියෙනවා යේසුස් වහන්සේ මලුන්ගේ නැකිටනවා, යේසුස් වහන්සේ බලවත් දේවල් කරනවා, යේසුස් වහන්සේ වෙතට එන මිනිස්සුන් උන්වහන්සේ සනසනවා. මේ හැම දෙයක්ම ඔහු අහලා තිබුණා. මූට සිතුණා යේසුස් වහන්සේව සොයන්න. නමුත් ඔහු මිටි බැවින් සමුහ නිසා නොහැකි විය. මෙන්න ඔහුට තියෙන බාධාව. ඔහුට හැම දෙයක්ම තිබෙනවා. ඔහුගේ අධ්‍යාත්මික හිස්කමක් තිබෙනවා. නමුත් ඔහුට බාහිරින් තිබෙනා වූ බාධාව තමයි යේසුස් වහන්සේව දකින්න බැරි. ඔහුගේ මිටිභාවය. ඇයි හේතුව? මොකද යේසුස් වහන්සේ යද්දී යේසුස් වහන්සේ පිරිවරාගෙන මහත් වූ සෙනගක් යනවා. මහත් වූ සෙනගක් යනවා. ඉතින් ඔහුට ඔහු මිටි නිසා යේසුස් වහන්සේ පේන්නේ නැහැ ඔහුට. ඔහුට තිබුණා බාධකයේ. ඔහු මොනවාද කළේ? 4 වෙනි පදේ දැන් කියනවා උන්වහන්සේ ඒ මාර්ගයේ යන්න සිටි බැවින් ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින්න පිණිස අත්තික්කා ගසකට නැගුණේය. මෙන්න ඔහු හොයාගත්ත විකල්ප මාර්ගය. ඔහු සොයාගත්ත විකල්ප මාර්ගය මොකද්ද? අත්තික්ක ගහකට නැග්ගා. මම නිතර ගිහිලා තියෙනවා අත්තික්ක ගහ ගාවට. තාමත් ඒ අත්තික්ක ගහ තියෙනවා. ඒ අත්තික්ක ගහ තාම තියෙනවා. මගේ හැස් දෙකට මම දැකලා තියෙනවා. මම කීප සැරේ මම එතනට ගිහිලා තියෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඔහුට තිබුණා වූ එකම විකල්පය ඇවිල්ලා මොකද්ද? මේ අත්තික්ක ගහට නැගලා යේසුස් වහන්සේ කවුද කියලා දැක ගන්න. ඉස්සර අපි මතකයි අපි තරුණ කාලේ අපි ඔය සංගීත සම්දර්ශන බලන්න ගියාම අපි මොනවද කරන්නේ? ගස් උඩ නගින. සමහර ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේදී සමහර වෙලාවට අපි වෙන ඉස්කෝලේ ස්පෝර්ට් මීට් බලන්න ගියාම පේන්නේ නැත්නම් අපි ගස් උඩ නැගලා අපි ඒ දේ නරඹනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී, මිනිස්යා සොයාගත්ත විකල්ප මාර්ගෙත් මේකයි. ඔව් අත්තික්ක ගහකට නැග්ගා. යේසුස් වහන්සේ කවුද කියලා දැක ගන්න පිණිස. නමුත් මොනවද උනේ? 5 වෙනි පදේ ඉඳන් කියන උන්වහන්සේ ස්ථානට පැමිණ උඩමලා ඔහුට කතා කොට සෞකස් වාම බැසපන්න මක්නිසාද අද නොබේ ගෙදර මා නවතින්න ඕනේ ඔහුට කීවේය. ඔව් හැම කෙනෙකුටම හොරෙන් කාටත් හොරෙන් ඔව් අත්තික්ක ගහට නැග්ගා. පොහොසත් මිනිහෙක්. වටිනා ලෝගුවක් ඇඳගෙන හිටියා. වටිනා මිනිස්සෙක්. මම දන්නේ ඒ කාලේ රත්තරන් තිබුණ රත්තරන් පළඳගෙන හිටියද කියලා. නමුත් ඔහු ඇවිල්ලා තාම පොහොසත් මිනිහෙක්. මේ වටිනා ඇඳුම් ඇතුව ඔහු මේ අත්තික්ක ගහට නැග්ගා හැම කෙනෙකුටම හොරෙන්. මොකද කවුරුද දැක්කත් උඩ සමහරට ලැජ්ජයි. හැම කෙනෙකුටම හොරෙන්, යේසුස් වහන්සේට හොරෙන් ඔහු කුමද කරන්නේ? අත්තික්ක ගහට නැග්ගා. නමුත් ප්‍රියාදර සහෝදරයා සහෝදරී, අපිට මිනිස්යන්ට හොරෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට හොරෙන් කිසිමක් කරන්න බෑ. දෙවියන් වහන්සේ සියල්ල දකින්නා වූ, සියල්ල දන්නා වූ දෙවියන් වහන්සේ. සාකුස් දැනගෙන හිටියේ නෑ යේසුස් වහන්සේ ඔව දැක්කයි කියලා. ඔව් හැමෝටම හොරෙන් මොනවද කරන්නේ? ගහකට නැගුණා. 5 වෙනි පදේ ඉඳන් කියන යේසුස් වහන්සේ ස්ථානට පැමිණ උඩ බලා ඌට කතා කොට සාකස් වාම බැසපන්න මක්නිසාද අද නොබගේ ගෙදර මා නවතින්න ඕනේ ඔව්ට කීසේක.
මෙන්න බලන්න ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. දැන් සාකුස්ට ආසාව තිබෙන යේසුස් වහන්සේ කවුද කියලා දකින්න විතරයි. නමුත් යේසුස් වහන්සේ ඔහුට දැන් මොනවද කියන්නේ? ඔහුට ඉඳන් කියනවා වහම ගහින් බහින්න. අද මම නුඹගේ ගෙදර නවතින්න ඕනේ. ඔහුට ආසාව තිබෙන යේසුස් වහන්සේ දකින්න විතරයි. නමුත් යේසුස් වහන්සේ ඔහුට අවස්ථාවක් දෙනවා. ඔහුගේ නිවසේට එක්කගෙන ගිහිල්ලා රාත්‍රියේ යේසුස් වහන්සේට ඒ නිවසේ නවතින්න. නමුත් මොනවද උනායි කියලා කියන්නේ? 6 වෙනි පදේ ඉඳන් කියනවා වහම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔවුන් ඒ දැක උන්වහන්සේ පෞකාර මිනිස්සෙකු සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් සියල්ලෝම කොඳුලෝය. මේ පෝසත් මිනිස්යාව හම්වඩු ගැහිලා තිබුණේ පෞකාරයෙක්. පෞකාරයෙක් කියලා තමයි හම්වඩු ගැහිලා තිබුණේ. මොකද ඔහු ඇවිල්ලා බොහොම අයුතු ලෙස අසාධාරණ ලෙස මිනිස්යගෙන් ආදායම් බදු අය කළා. මනුෂ්‍යයන්ට අදන්තේටම් කරන්න නැති ආදායම් බදු ප්‍රමාද වුණාම ඔහු සේවය කළේ රෝම අධිරාජ්‍යයට. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, දැන් යේසුස් වහන්සේ ඔහු සමග නිවසට ගියාම මොනවාද මිනිස්සු කියන්නේ? යේසුස් වහන්සේ පෞකාර මිනිස්සෙකු සමග ඔන්න ගියා. මොනවාද කියන්නේ? පෞකාර මිනිස්සෙකු සමග නවාතැන්න ගියසේකයි කියමු සියල්ලෝම කොඳුලෝ සියල්ලම කොඳුරනවා. මොකද යේසුස් වහන්සේ වෙතට පෞකාර මිනිස්සෙක් ආවම මිනිස්සෝ මොනවද කරන්නේ? මිනිස්සෝ කිපෙනවා. මිනිස්සෝ කලබල වෙනවා. ඒ මිනිස්සගේ පාපිෂ්ඨ ජීවිතය හැමදාකම පෞකාරෙක් කියා තමයි මිනිස්සු හදන්නේ. නමුත් මොනවද උනායි කියලා කියන්නේ? 8 වෙනි පදේ ඉඳන් කියනවා සාකුස් නැගිට සිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිදුන්ට දෙමි. යමකෙන් අයුක්තිය යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමින් වහන්සේට කීවේය. ඔන්න බලන්න සාකුස්ගේ ජීවිතේ සැබෑ පසුතැවිල්ල. යේසුස් වහන්සේ පාපය ගැන කතා කරලා නැහැ. මිනිස්සු ඔවුන් අඟොඩු ගැහුවා පෞකාරයෙක් කියලා. යේසුස් වහන්සේ පාපය ගැන කතා කළේ නැහැ. නමුත් මේ මැවුන්කාර දෙවියන් වහන්සේ මිනිස් කයක් රැගෙන මේ පොළොවට ආවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් ඔහුගේ නිවසට ගියා විතරයි. ඔහුට කුමක්ද තේරුනේ? ඔහුට තේරුණා ඔහුගේ තිබෙන පාපිෂ්ඨ ස්වභාවය. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේ වෙතට ලං වෙන්න තමයි අපේ ජීවිතයේ තිබෙන අඩුපාඩුකම්, අපේ තිබෙන නොවටිනාකම් හැම දෙයක්ම පේන්නේ. යේසුස් වහන්සේ පාපය ගැන කතා කළේ නෑ. සාකුස්ති කිව්වේ නෑ ඔබ පාපිෂ්ඨ මිනිසෙක් කියලා. නෑ, යේසුස් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා. මොකද උන්වහන්සේ ආවේ පෞකාර මිනිස්සුන්ව ගලවන්නයි. ධර්මිෂ්ඨ මිනිස්සුන්ව ගලවන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ පෞකාර මිනිස්සුන්ව ගලවන්නයි. නමුත් යේසුස් වහන්සේ උඩ පාපය ගැන කතා කළේ නෑ. නමුත් යේසුස් වහන්සේ වෙතට ලන් වුණාම යේසුස් වහන්සේ සමග ඔහු සිටගත්තම ඔහුට තේරෙනවා ඔහුගේ නොවටිනා ස්වභාවය, ඔහුගේ පාපිෂ්ඨ ස්වභාවය. ඔහු මොනවද කියන්නේ? ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිඳුන්ට දෙමි. යමකෙන් අයුක්තිය යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමින් වහන්සේට කිව්වේ. ඔන්න සැබෑ පසුතැවිල්ල. මේක තමයි සැබෑ පසුතැවිල්ල. ඔහුට තේරුණා ඔහු අයුක්තියෙන් අසාධාරණයෙන් හම්බ කරගත්තු දේවල්. ඔහුට තේරුණා ඔහු මනුෂ්‍යයන්ට අඩන්තේට්ටම් කරලා ලබාගත් වූ ධනය. ඔහු කියනවා ස්වාමිනී මම යමෙකුගෙන් යමක් ගත්තනම් මම ඔවුන්ට නැවත 4 ගුණයක් වැඩියෙන් දෙනවා. නමුත් යේසුස් වහන්සේ මොනවද කිව්වේ? 9 වෙනි පදේ ඉඳන් කියනවා යේසුස් වහන්සේ උට කියනසේක ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක්කේද මෝත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ඔහුගේ පසුතැවිල්ල, ඔහු සැබෑ හැරීම. ඔහු ඉඳන් කියනවා මෝත් ඇවිල්ලා අද මේ නිවසට ගැලවීම පැමිණ තිබේ. මක් නිසාද මෝත් ඇවිල්ලා ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය, මොකද යොහන් බෞද්ධ වංශ දෙකක් ගැන කතා කරනවා. ඊශ්‍රායල් ජනතාවට නම් කියන පොළොන් වංශය. ඊට පස්සේ ආබ්‍රහම්ගේ වංශය. දැන් මේ පෞකාර මිනිස්සු ඇවිල්ලා පොළොන් වංශයට අයිති අය. අපිත් කාලයක් හිටියේ පොළොන් වංශේ. නමුත් අද අපි ඇවිල්ලා ආබ්‍රහම්ගේ වංශයට අයිති. මේ සාකස් යේසුස් වහන්සේව මුණ ගැසෙන තුරු ඔහු ඇවිල්ලා පොළොන් වංශයට අයිති කෙනෙක්. යොහන් බෞද්ධ පොළොන් වංශය කියලා කතා කරන්නේ ඊශ්‍රායල් ජනතාවට. ආබ්‍රහම් පියාණු කියා නොගෙන
පසුතැවිලි වෙලා පසුතැවීමේ ඵල උපදවන්න. පසුතැවිලි වෙලා ඵල එපදෙවම ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අපි හැම කෙනෙක්ම ඇවිල්ලා ආබ්‍රහම්ගේ වංශයට අයිති වෙනවා. අපි පසුතැවිලි වෙලා ඵල උපදවන්නේ නැත්නම් අපි අයිති වෙන්නේ පොළොන් වංශයටයි. යේසුස් වහන්සේ මොගේ පසුතැවිල්ල තුල ඉඳන් කියනවා අද මේ නිවසට ගැලවීම පැමිණ තිබේ. මක් නිසාද මොහොත් ඇවිල්ලා ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිත් අද ඇවිල්ලා ආබ්‍රහම්ගේ පුත්‍රයෝ. යේසුස් වහන්සේට පස්සේ කියනවා මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නද ගලවන්නද ආසේකයි කීවේය. යේසුස් වහන්සේ ආවේ නැති වුණු දේ සොයන්න. මොකද්ද නැති වුණු දේ? නැති වුණු දේ තමයි ආදම් සායව පව් කිරීම තුල මනුෂ්‍යගේ ජීවිතේ රික්තකය ඇති වුණා. මනුෂ්‍යගේ ජීවිතේ හිස්කම ඇති වුණා. මනුෂ්‍යයා අසම්පූර්ණ බවට පත් වුණා. මනුෂ්‍යයා පාපිෂ්ඨ මනුෂ්‍ය බවට පත් වුණා. මනුෂ්‍යගේ බලාපොරොත්තු ගිලිහිලා ගියා. යේසුස් වහන්සේ ආවේ නැවත ඒ දේ දෙන්නයි. එන අපි යේසුස් වහන්සේට අපේ ජීවිතේ බාර දීලා අපි මේ රික්තකයට මේ හිස්තැනට යේසුස් වහන්සේට ආරාධනා කළාම යේසුස් වහන්සේ ආවව කාර්ය සිදු වෙනවා. උන්වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයා ආවේ නැතුද සොයන්නද ගලවන්නද ආසේකයි කීවේය. එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය නුඹ ඉන්න ස්ථානයේ නුඹගේ ඇස් දෙක වසහාගෙන ඉස පහත් කරගන්න. නොබගේ ඉස පහත් කරගෙන බලන්න. නොබ සාකුස් කියලා සිතන්න. නොබ අද සන්ධ්‍යා කාලේ ඇවිල්ලා තියෙන යේසුස් වහන්සේ මුණ ගැසෙන්න. නොබගේ ප්‍රශ්නට පිළිතුරු ලබා ගන්න, රෝගීට සුවය ලබා ගන්න, බලාපොරොත්තු විරහිත භාවයට නව බලාපොරොත්තු ඇති කරගන්න. නොබ ඇවිත් තිබෙන්නේ ඒකටයි. මේ යේසුස් වහන්සේව සොයන්න ආසාවක් සාකුස්ට ඇති වුණා. සාකුස් කලේ කුමක්ද? රූස්ස ගහකට නැග්ගා. යේසුස් වහන්සේ කියනවා ගහෙන් බැසපන්න මම ඔබ සමග නවාතැන් ගන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි බොහෝ විට රූස්ස ගස් උඩ නැගලා ඉන්නවා. රූස්ස ගස් උඩ නැගලා ඉන්නවා. මට එක කතාවක් මතක් වෙනවා. එක මිනිහෙකුට හිතුණා ලෝකෙ තිබෙන ලොකුම කන්ද තරණය කරන්න. ඒ කන්ද තරණය කරන්න පඩිපෙළවල් නැහැ. මව් ඒකට උපකරණයක් හදාගත්තා. කම්බියක් නවලා ඇන්කර් එකක්. ඔව් මොනවද කරන්නේ? මේක කඹයක ගෙට ගහලා විසික් කරනවා. මේක පඳුරක පැටලුනාම ඒකේ ආධාරකෙන් මව් කන්දට නගිනවා. මව් දැන් කඳු මුදුනටම කිට්ටු වෙද්දී මව් දැම්ම මේක පඳුරකට. නමුත් කුමක්ද සිදු වුනේ? ඒ පඳුරෙන් මේක ගිලිහිලා මොව වැටෙන්න පටන් ගත්තා. රුස්ස කන්දක්. මො දැන් කඳු මුදුනේ කිට්ටුවට ඇවිල්ලා. මෝට එතකොට දෙවියන් වහන්සේ මතක් කළා. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මාව ගලවන්න. මාව මේකෙන් බේරගන්න. දෙවියන් වහන්සේ කියනවා මම නුඹව බේර ගන්නවා. නුඹ අල්ලගෙන ඉන්නව පඳුර අතහරින්න. මොකද මොව වැටෙද්දී මොගේ අතට අහුනේ පඳුරක්. මොව මේ පඳුරේ එල්ලුණා. පඳුරේ එල්ලිලා දැන් උන්වහන්සේ දැන් කියලා මාව ගලවන්න. උන්වහන්සේ කියනවා ඔය අල්ලගෙන ඉන්න පඳුර අතහරින්න මම නුඹව ගලවනවා. නමුත් ඔව් කැමතුන්නේ නැහැ ඔව් අල්ලගෙන ඉන්න පඳුර අතහරින්න. ටික වෙලාවක් ගියාම ඔහුගේ අත අප්‍රාණික වෙලා ඔව්ව වැටුණා. නමුත් දෙවියන් වහන්සේගේ හඬට කීකරු වුණා නම් දෙවියන් වහන්සේ සුර දූතයන් එවලා හරි ඔවුන්ගේ අත් පිට ඔව උසවලා ඔව ආරක්ෂා කරගන්න. නමුත් ඔව් කැමතුනේ නැහැ අල්ලගෙන ඉන්නව පඳුර අතහරින්න. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අපිත් බොහෝ විට පඳුරු අල්ලගෙන ඉන්නවා. අපි කැමති නැහැ මේ පඳුරු අතහරින්න. අපි බොහෝ විට අපි රූස්ස ගස් උඩ නැගලා ඉන්නවා යේසුස් වහන්සේව කවුද කියලා බලා ගන්න. නමුත් අපි ගහෙන් බහින්න කැමති නැහැ. නමුත් මේ සාපස්ට උන්වහන්සේ කියද්දී ගහෙන් බහින්න කියලා ඒ මොහොතේදී ඔව් කුමක්ද කරන්නේ? ඔව් ගහෙන් බැස්සා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී නුඹත් අද පඳුරු අල්ලගෙන ඉන්නවද? නුඹත් අද රූස්ස ගස් උඩ නැගලා ඉන්නවනම් එන යේසුස් වහන්සේ කියනවා වහම ඒ ගහෙන් බහින්න මම අද නුඹගේ ගෙදර නවාතැන් ගන්න ඕනේ. නුඹ මේ සන්ධ්‍යා කාලේ යේසුස් වහන්සේට කීකරුද? යේසුස් වහන්සේ ආවේ නැතුව දොස්සයන්වත් මනුෂ්‍යන්ව ගලවන්නත්. නුඹ කියනවාද ස්වාමිනී සාක්‍රස් මෙන් මම මේ සන්ධ්‍යා කාලේ
මම නැගලා ඉන්න රූස්ස ගස් මොනවාද මේ රූස්ස ගස් මොනවාද උඹ අල්ලගෙන ඉන්න පඳුරු සමහර විට නුඹගේ පරම්පරාගතක චාරිත්‍ර වෙන්න පුළුවන් වාරිත්‍ර වෙන්න පුළුවන් සම්ප්‍රදායන් වෙන්න පුළුවන් නුඹ මේව තමයි නුඹ නැගලා ඉන්න රූස්ස ගස් සමහර විට ආගමික චාරිත්‍ර වෙන්න පුළුවන් මේව තමයි නුඹ අල්ලගෙන ඉන්න පඳුරු දෙවියන් වහන්සේගෙන් නොවන දේවල් නුඹ කරපින්නාගෙන ඇති මේවා තමයි නුඹ නැගලා ඉන්න රූස්ස ගස් ඒ නිසා නුඹ දෙවියන් වහන්සේට බෑ නුඹගේ ජීවිතය තුළ නිසලෙස ක්‍රියා කරන්න සාකස්ට කතා කරපු මොහොතේදී ගහෙන් බැස්සා යේසුස් වහන්සේ කියන මම අද නුඹගේ නිවසේ නවාතැන් ගන්න ඕනේ එනම් මේ සන්ධ්‍යා කාලේ නුඹ නැගලා ඉන්න ගස් වලින් බහින්න අල්ලගෙන ඉන්න පඳුරු අතහරින්න උන්වහන්සේ මේ සන්ධ්‍යා කාලේ නුඹ උස්සුව කරන්න සූදානම් නුඹගේ ප්‍රශ්න විසඳන්න සූදානම් නුඹට සැනසීම දෙන්න සූදානම් නුඹගේ බලාපොරොත්තු විරහිතභාවය ඉවත් කරලා නව බලාපොරොත්තු දෙන්න උන්වහන්සේ සූදානම් පියාණෙනි ඔබගේ වචන ගැන ස්තුතියි වචන හැම කෙනෙක්ම සිත තුළ පළ දරලා ඒ වචන අනුව ජීවත් වෙන්න කරුණාව දෙන්න ස්වාමිනේ යම් කිසි කෙනෙක් ස්වාමිනේ රූස්ස ගහක නැගලා ඉන්නවද ස්වාමිනි පඳුරක එල්ලිලා ඒ පඳුර කෙරේ විශ්වාස කරගෙන ඉන්නවද මේ සන්ධ්‍යා කාලේ ස්වාමිනේ ගස් වලින් බහින්නත් ඒ පඳුර අතහරින්නත් වෙහෙස වෙන බරුසුලන් සියල්ලින් මා ළඟට එන්න මම ඔබට සානය දෙමි කියලා ඔබ වහන්සේ කරන ආරාධනාව ස්වාමිනි පිළිගෙන ඒ ගස් වලින් බහැලා පඳුර අතහැරලා ඔබ වහන්සේ වෙතට එන්න අද සන්ධ්‍යා කාලේ උපකාර කරන්න අද ඔබ වහන්සේ නොමිලේ දෙන්නව සුවය ලබා ගන්න. අද ඔබ වහන්සේ නොමිලේ දෙන්නව විසුදුම ලබා ගන්න. අද සන්ධ්‍යාවේ ඔබ වහන්සේ නොමිලේ දෙන්නව ස්වාමින් වහන්සේ ජයග්‍රහණය අයිති කරගන්න. දැන් හැමෝටම උපකාර කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබගේ රෝග උදෙසා යාඥා කරන්න යනවා. ඔබ රෝගීව සිටින කෙනෙක් නම් ඔබගේ පපුව මත ඔබගේ අත් තියාගන්න. ඔබ වකුගඩු රෝග වලින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. දියවැඩිය රෝගෙන් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. පරම්පරාගතක නිදන්ගත රෝග වලින් ඔබ පීඩා විඳිනවා වෙන්න පුළුවන්. නැත්නම් ශරීරයේ වෙන ආබාධයක් වෙන්න පුළුවන්. වෙන රෝගී තත්ත්වයකට ඔබ මුහුණ පාලා සිටිනවා වෙන්න පුළුවන්. තුරටිය වේදනාවක්, පපුවේ වේදනාවක්, කන්වල ආබාධයක්, ඇස්වල ආබාධයක්, අත්පාවල වේදනාවකින් අද ඔබ සිටිනවා වෙන්න පුළුවන්. ඔබ උගුරේ හරියට කෙල ගිලින්න බැරුව ඔබ උගුර වේදනාවෙන් සිටිනවා වෙන්න පුළුවන්. මේ සන්ධ්‍යා කාලයේ යේසුස් වහන්සේ සූදානම් ඔබ උස්සව කරන්න. ඔබගේ රෝගේ කුමක් වුවත් මේ සන්ධ්‍යා කාලයේ උන්වහන්සේ සූදානම් ඔබ උස්සව කරන්න. නොබ දැන් එහාස්කම අත්දකින්න මන් දැන් යාඥා කරනවා. දැන් යේසුස් වහන්සේ නොබව ස්පර්ශ කරමින් නොබව සම්පූර්ණ නිරෝගී භාවයට පත් කරන්න යනවා. නොබගේ සකල සර්වාංගී තිබෙන රෝගය දැන් ඉවත් කරන්න යනවා. නොබගේ ඇතුළාන්තයේ යම් කිසි අවයවයන් වල වේදනාවල් තිබෙනවා නම් වකුගඩු වල අක්මාවේ පෙනහැල්ලේ හෘද වස්තුවේ බඩවැල් වල රෝග තිබෙනවා නම් දැන් උන්වහන්සේ අලුත් වැඩියා කරලා මුගේ වකුගඩු දිය වෙලා තිබෙනවා නම් අලුත් වකුගඩු දෙකක් දීලා ස්වාමින් වහන්සේ දැන් ඔබ සුව කරන්න යනවා. ස්වාමිනී දැන් ඔබගේ බලවන්ත හස්තයට මේ හැම සහෝදර සහෝදරියක් බාර දෙනවා. ස්වාමිනී දැන් වහන්සේගේ සුවයානුභාවය කෙනෙක්-කෙනා මත නිදහස් කරලා ස්වාමිනී පෞද්ගලිකව දැන් කෙනෙක්-කෙනාගේ ඉස මත ඔබ වහන්සේගේ හස්තය තබලා ස්වාමිනී ඔබගේ සුවයානුභාවය ඔවුන්ගේ සකල සර්වාංග වලට දැන් ස්වාමිනී ගලමින් ඔවුන්ව සුව කරන්න. ඔවුන්ව සුව කරන්න. ස්වාමිනී ඔළුවේ වේදනාවල් ඉවත් කරන්න. ඇස්වල තිබෙන ආබාධ, කන්වල තිබෙන ආබාධ, මුඛයේ තිබෙන ආබාධ ඉවත් කරන්න. ස්වාමිනී උගුරේ තිබෙන වේදනාවල්, උගුරේ තිබෙන අපහසුතාවයන්, ස්වාමිනී උගුරේ තිබෙන ඒ සියලු රෝග දැන් ඉවත් කරන්න. ස්වාමිනී අතපය හන්දිපත් වල තිබෙන වේදනාවල් දැන් ඉවත් කරන්න.
දෑබන්තු ස්වාමිනී තුනටිය වේදනාවල් දැන් ඉවත් කරන්න. ස්වාමිනී ඇතුළාන්තේ තිබෙනා වූ ස්වාමින් වහන්සේ වේදනාවල් ඉවත් කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ දැන් ස්වාමිනී ඒ ස්වාමිනී අක්‍රිය වී තිබෙනා වූ අවයවයන් දැන් ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියාත්මක කරමින් ස්වාමින් වහන්සේ උව සුව කරන්න. ස්වාමිනී අක්‍රිය වී තිබෙනා වූ ස්නායු දැන් ඔබ වහන්සේ අලුත් වැඩියා කරමින් ස්වාමිනී ඒ ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියා කරන්න. දැන් ඔබ වහන්සේ ස්වාමිනී ආශිර්වාද කරන්න. මේ ශරීරවලට වින කරන සියලු රෝග යේසුස් වහන්සේගේ නැවත නැගිට වාදිපත්ති බලය තුල දැන් මේ ශරීරවලින් ඉවත් වෙන්නාන කරනවා. ජේසුස් වහන්සේ කිව්වා යන්න රෝගින්ව සුව කරන්න කියලා. ස්වාමිනී දැන් ඔබ වහන්සේගේ නාමයෙන් මේ හැම රෝගියෙක්ම සුව කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් හැම රෝගියෙක් සුව කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් හැම රෝගියෙක් සුව කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් හැම රෝගියෙක් සුව කරනවා. සුව වෙන්නාන කරනවා. ස්වාමිනී සුව කළාට ඔබ වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන් හොඳ ආත්මල සන්නාදයක් දෙමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. නුඹගේ ජීවිත ගමනේ කටුක භාවය වෙනුවෙන් යාඥා කරන්න යනවා. බලාපොරොත්තු විරහිත භාවය ගැන යාඥා කරන්න යනවා. නුඹගේ සැලැස්මවල් බිඳ වැටිලා නුඹට අනාගතය ගැන සිතා ගන්න බෑ. අනාගතේ කෙබඳුද කියලා සිතා ගන්න බෑ. අවිනිශ්චිතයි. යේසුස් වහන්සේ ඉන්නවා ජීවමානව. වෙහෙස වෙන බරුසුලුන් සියාදින්න මා ළඟට එන්න මම නුඹට සානය දෙමි. උන්වහන්සේ කියනවා මගේ වියගා පාසුයි මගේ බර නිසි සෑල්ලුයි මගේ දිගන ගන්න. නුඹලාගේ ආත්ම වලට සානය ලැබෙනවා. දැන් නුඹලාගේ ආත්ම වලට උන්වහන්සේ සානය දෙන්න යනවා. මම යාඥා කරන මොහොතේදී නුඹගේ ප්‍රශ්නේ නුඹ කියන්න උන්වහන්සේට මේ සන්ධ්‍යා කාලේ මේ තප්පරේ දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. ස්වාමිනී දැන් මේ සෙනග වහන්සේගේ දෑතට බාර දෙනවා. ඥානනී ඔවුන් මත ඔබගේ දෑත තැබුව මැනව. ඔවුන්ට ආශිර්වාද කළ මැනව. සැලැස්මවල් බිඳ වැටිලා අනාගතයේ පිළිබඳ අවනිශ්චිතභාවය තුල සිටින අයව ස්වාමිනී අලුත් සැලැස්ම ඔවුන්ගේ ජීවිත තුළ ගොඩනගමින් නව බලාපොරොත්තු දෙමින් ස්වාමිනී දැන් ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. ස්වාමිනී ණයබරින් ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විඳින අයව වහන්සේගේ දෑතට බාර දෙනවා ස්වාමිනී. ස්වාමිනී ණයබරින් සිටින අයට ඒ ණය පියව ගන්න. ස්වාමිනී වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ ආත්මයට මුදල් ලැබෙන්න සලස්වන්න. ස්වාමිනී ණය බේරගත්තට පස්සේ තවත් ණය නොවි ස්වාමිනී ඔවුන්ට ඔබගේ ආශිර්වාදය තුළ ජීවත් වෙන්න ආශිර්වාද කරන්න. ආර්ථික බාධක ඉවත් කරන්න ස්වාමින් වහන්සේ. ස්වාමිනී ස්වර්ගයේ කවුළු හැරලා ඒ ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විඳින අයව ස්වාමිනී වහන්සේ ආශිර්වාද කරලා ඒ ආර්ථික ශාපයෙන් ඔවුන්ව නිදහස් කරන්න දෙවියන් වහන්සේ. ඔවුන්ට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ. ආදරවන්ත ස්වාමිනී ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න කරදර ගැටලු අමාරු කන් වලින් වේදනාව විඳින අයව ඔබගේ දෑතට බාර දෙනවා. දැන් ඔවුන්ව ස්වාමින් වහන්සේ ඒ සියලු ප්‍රශ්න වලින් නිදහස් කරලා ඔවුන්ට ආශිර්වාද කරන්න. පෞල් ජීවිතවල ප්‍රශ්න ඉවත් කරන්න. දයාවන්ත ස්වාමිනී දරුවන්ගේ ප්‍රශ්න ඉවත් කරන්න. ස්වාමිනී දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ ප්‍රීතිය ගෙනත් දෙන්න. දරුවන්ට ප්‍රීතිය ගෙනත් දෙන්න. දයාවන්ත ස්වාමිනී හැම කෙනෙකුටම මේ සන්ධ්‍යා කාලේ ඔබගේ පාමුල සිටින හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරමු. මොකද මම අදහනවා විශ්වාස කරනවා මගේ සිතට තදින් දැනලා තිබෙන දෙයක් මේ වසර අවසන් වෙද්දී මේ COVID-19 මුළු ලෝකෙම ඉවත් වෙන බව. සෝබාධර්මික වෙනස්කම් තුලින් වහන්සේ දේ කරන්න යනවා. අපි ආඥා කරමු. ස්වාමිනී
ස්වාමිනී මොනම දෙයකටවත් කාලයක් පවතින්න බෑ. මේ වසංගතයට කාලයක් පවතින්න බෑ ස්වාමිනී. මන්ද වහන්සේ ස්වාමිනී එවැනි කාලයක් පවතින්න දෙන්නෙත් නෑ ස්වාමින් වහන්සේ. මොකද ඔබ වහන්සේ අභිමවා යන්න මේ ලෝකේ කිසිම බලවේගයක් නෑ. ඔබ දෙවියන් වහන්සේ. ඔබ මැවුම්කරුවයි. එනිසා මගේ දෙවියන් වහන්සේ මේ වසංගතය මුළු පොළොව තලෙන්ම නිම කරමින් මනුෂ්‍යයන්ට නැවත ප්‍රීතිය ගෙනත් දෙන්න දෙවියන් වහන්සේ. සියල්ලට ඉහළින් ස්වාමින් වහන්සේ සුභාරංචිය ගෙන යන්න. මනුෂ්‍ය අතරට මූණට මූණ ස්වාමින් වහන්සේ සිටමින් වහන්සේගේ වචනේ කතා කරන්න. ස්වාමිනී මේ සාකච්ඡ කැදෙව්වා වගේ අද බොහෝ අය මේ ආකාරයේ අය සිටිනවා ස්වාමින් වහන්සේ මෙතන එන්න. මෙවැනි සමාජයේ ස්වාමිනී පෞකාරයන් කියලා හංවඩු ගහනු ලැබුවා මිනිස්සු ඉන්නවා. ඔවුන් මෙතන ගිහිලා වහන්සේගේ වචනේ කතා කරලා ඔබ වහන්සේ මෙතන එන්න. ස්වාමිනී මේ COVID-19 බාධාවක්. එනං ඒ බාධකය ඔබ වහන්සේ ඉවත් කරලා දෙවියන් වහන්සේ මුළු ලෝකේ නැවත විවෘත කරලා සමාජයේ විසින් පාපිෂ්ඨයන් කියා හංවඩු ගසා තිබෙන මිනිස්යන් මෙතන ගිහිල්ලා ඔවුන්ව ජීවනයට ඇතුල් කරන්න. ලෝකය විවෘත කරන්න සුභාරංචිය ගෙන යන්න දෙවියන් වහන්සේ. ඔබට බාරයි. ඔබ ඒ දේ කරන නිසා ස්තුතියි. සභාවල් ඉක්මනින් විවෘත වෙන නිසා ස්තුතියි. ඔබගේ දේවදාස දාසින් ස්වාමිනී මේ වහන්සේගේ මිතිවත්තේ නැවත ස්වාමින් වහන්සේ ක්‍රියාශීලීව වැඩ කරන නිසා ස්තුතියි. ඔබට ස්තුතියි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. දැන් ඔබට පුළුවන් මයික් විවෘත කරලා කතා කරන්න. මේ සන්ධ්‍යා කාලේ ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරපු දෙයක් ඔබට පුළුවන්